ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සුපුරුදු පරිදි 6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපන විෂයට අදාළ පළමු ඒකකය වන අපේ පාසලේ එක් වැදගත් පාඩමක් වන මගේ තොරතුරු මම විමසමි. අපි අද දිනේදී මේ පාඩම සාකච්ඡා කරමු. සුපුරුදු පරිදි මා ඔබ හා සම්බන්ධ වන්නේ ගම්පහ බණ්ඩාර විද්‍යාලයේ ආචාර්ය ටී.එම්. සුපුන් දිසානායක. ආදරණීය දුවේ පුතේ අපි දැන් බලමු ඔබ කියන්නේ කවුද කියලා. නැත්තම් ඔබ ගැන හිතන්න. පාසලේ සෑම සිසුවියක් ලෙස ඔබ ගැන නිවැරදිව තේරුම් ගන්න ඕන. තමා පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ ඔබ ගැන තේරුම් ගැනීමට ඉවහල් වෙන අපි වැදගත් තොරතුරු ටිකක් විමසා බලමු. බලන්න මේ රූපසරණ දිහා. ඔබ ගැන ඔබ දැනග යුතු තොරතුරු මොනවද? ඔබ තේරුම් ගැනීමට එතකොට ඔබට පුළුවන් වෙනවා. 1. මගේ පුද්ගලික තොරතුරු නැත්නම් ඔබගේ පුද්ගලික තොරතුරු. මගේ දක්ෂතා, තම තමන්ගේ දක්ෂතා. මගේ දුර්වලතා. මා සතු හොඳ ගති ලක්ෂණ. ජීවත් වීමේදී මට ඇති වෙන බාධා හෝ අභියෝග. ඔබට මේ තොරතුරු ඔබ සොයා බැලීමේදී ඔබට ඔබ ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. අපි මේ තොරතුරු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. අප මුලින් බලමු මම කවුද? ඔබ දන්නවා ඔබ හැමෝම නැත්නම් තනි පුද්ගලයෙක් වශයෙන් ඔබ හරි සුවිශේෂී. ඔබට සමාන කිසිවක් මෙලව නැත. මේ ලෝකේ ඔබ වගේ දුවේ පුතේ තව කෙනෙක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ළඟ සුවිශේෂී අනන්‍යතාවයක් තියෙනවා. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ සුවිශේෂී පුද්ගලෙක්. ඔබට සමාන කිසිවක් මෙලොව නැහැ. සා ඔබ ඔබමයි. ඒ ඔබගේ අනන්‍යතාවය. ඔබ දන්නවා ඔබ ටිකක් හිතන්න මේ මහ පොළොවේ තියෙන පුංචි ගල් කැට දෙකක් ගන්න අතට. ඔබ බලන්නේ පුංචි ගල් කැට එක හා සමානද කියලා? නැහැ. ඔබට මේ පොළොවේ තියෙන ගල් කැට දෙකක් උනත් පුංචි වැලි කැට දෙකක් හිතන්නකෝ. වැලි කැට දෙකක් උනත් ඔබට එක හා සමාන කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පුංචි වැලි කැට දෙකෙත් ඔබට දකින්න පුළුවන් වෙනස් බව. ඒ වගේ තමයි පුද්ගලයා හරි සුවිශේෂී. ඔබම විය යුතුයි. ඔබ ගැන හිතුවොත් නැත්නම් Taman ගැන ඔබ හිතුවොත් ඔබගේ තොරතුරු දෙස බලන්න. දැන් හිතන්න පුතේ ඔබගේ සම්පූර්ණ නම, ඔබගේ වයස, ඔබගේ ලිපිනය, ඔබ පාසල ඇතුළත් වූ දිනය, ඔබ පාසල ඇතුළත් වීමේ අංකය. මේ තොරතුරු ඔබට හරි සුවිශේෂී. මේ තොරතුරු වෙනත් කාටත් එක්ක අපිට සම්බන්ධයක් දකින්න බෑ. ඔබ බලන්න ඔබගේ නම සම්පූර්ණ නම කුමක්ද කියලා. ඔබගේ වයස, ඔබගේ ලිපිනය, ඔබ පාසල ඇතුළත් වූ දිනය, ඔබේ පාසල ඇතුළත් වීමේ අංකය. මේ තොරතුරු මගින් ඔබට ඔබ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ ඔබගේ සම්පූර්ණ නම බලන්න. දැන් ඔබගේ සම්පූර්ණ නම පිළිබඳව ඔබ තොරතුරු හොයාගන්න. ඔබට පුළුවන් ඔබට තිබෙන උපැන්න සහතිකයෙන් ඔබගේ සම්පූර්ණ නම, වයස වගේ දේවල් ඔබට හොඳට තේරුම් ගන්න. ඒ වගේ ඔබගේ ලිපිනය හිතන්න. ඔබගේ ලිපිනය ඔබට වඩාත් හොඳින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා කොහොමද? අපි කොහොමද අපගේ ලිපිනය තහවුරු කරගන්නේ? අපිට පුළුවන් අපේ ලිපිනේ නිවැරදිද බව තහවුරු කරගන්න ග්‍රාම නිලධාරීවරයාගේ. මොකද ඔහු ළඟ තිබෙනවා අපේ නිවාස පිළිබඳ තොරතුරු ගොඩක්. ඉතින් මේ ආකාරයට පුතේ ඔබට ඔබ පිළිබඳව තොරතුරු දැනගන්න අවශ්‍යයි. තමා පිළිබඳව මූලික තොරතුරු දැනගන්න ඕනේ. තමා පිළිබඳව එසේ සඳහන් වන තොරතුරු පත්‍රිකාවට අපි කියනවා ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක් කියලා.
ඔබ හැමෝටම හැකියාවක් තියෙන දුවේ පුතේ තමන් පිළිපන් තොරතුරු දැක්වෙන ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක් සම්පූර්ණ කරන්න. මේ තොරතුරු පත්‍රිකාව ඔබට ඔබගේ පෙළ පොතේ දැක ගන්න පුළුවන්. ඔය බලමු මේ ජීවදත්ත තොරතුරු පත්‍රිකාව නැත්නම් තමන් පිළිබඳව තිබෙන තොරතුරු පත්‍රිකාවේ ඔබට සම්පූර්ණ කළ යුතු තොරතුරු මොනවාද? අංක 1 මුලකුරු සමග නම. දැන් මම ඔබට පැහැදිලි කරා සම්පූර්ණ නම කියන එක. උදාහරණයක් ගමු අපි. දිසානායක මුදියන්සෙලාගේ සුපුන් අසංක දිසානායක. ඒ සම්පූර්ණ නම. මුලකුරු සමග නම කියන්නේ ඒ නමේ මුලකුරු ටික අපි සඳහන් කරමින් අවසානයේ තිබෙන නම අපි සඳහන් කරනවා. උදාහරණයක් විදිහට මා දැන් කියු පරිදි DMSA දිසානායක ආදි වශයෙන් උපන් දිනය. ඔබ හැමෝටම උපන් දිනයක් තියෙනවා. ඔබ ඒක සමරනවානේ දුවේ පුතේ. මෙම වර්ෂයේ ජනවාරි පළමුවන දිනේට වයස. අපි දන්නද මේ වර්ෂය 2021. 2021 වෙද්දී ඔබට අවුරුදු කීයද, මාස කීයද, දින කීයද කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබගේ වයස ඔබ දැනගන්න ඕනේ. ඔබ ඒ ගණන් හදන්න ඕනේ. ඔබගේ පුද්ගලික ලිපිනේ ඔබ ඉන්න පුද්ගලික ලිපිනේ සමහර විට ඔබ පාසල් කටයුතු නිසා ඔබගේ ගමින් ඔබ පාසලේ සිටින ළඟ නිවාසයක පදිංචිට ව්‍යාව වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඒ ලිපින පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේම දුරකථන අංකය, ඔබගේ ගෙදර, ඔබගේ දුරකථන අංකය. ඒ වගේම හදිසි අවස්ථාවකදී දැනුම් දී යුතු අයගේ නම සහ ලිපිනය. ඔබගේ අම්මගේ, ඔබගේ තාත්තා, ඔබගේ භාරකාරයාගේ නම ලිපිනේ ඔබ දැනගත යුතුයි. ඉතින් මේ තොරතුරු අතිශය වැදගත් වෙනවා ඔබට ඔබ පිළිබඳව තේරුම් ගන්න. ඒ වගේම ඔවුන්ගේ දුරකථන අංක. මේක පුතේ අද සමාජයේ කාලීන සමාජයේ වැදගත් වෙන කරුණක්. දුරකථන අංක. ඔබ ඒකත් දැනගත යුතුයි. ඔබ ඒකත් දැනගන්න සිටින අනිවාර්යෙන් ඔබගේ අම්මගේ තාත්තගේ හෝ භාරකාරයාගේ දුරකථන අංක ඔබ මතක තබා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේ ඔබගේ පාසලේ නම, පාසලේ ලිපිනේ. කුමක්ද ඔබගේ පාසල ලිපිනේ? පාසලේ දුරකථන අංකය. ඔබ දැනගන්න ඕනේ. පාසලට ඇතුළත් වූ දිනය. පාසලේ සිට ඔබ පදිංචි ස්ථානයේ දුර. ඔබ කොපමණ දුරකින්? ඔබට කිලෝමීටර වලින් ඒක දැනගැනීමට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ දිනේ සහ අසන. ඉතින් මේ ඔස්සේ අපිට පුළුවන් වෙනවා ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක් මෙසේ අපිට සම්පූර්ණ කරන්න. ඉතින් මේ ආකාරයට තමන්ගේ තොරතුරු මේ ආකාරයෙන් අපට අවබෝධ කරගන්න පුළුවන් මේ ආකාරයට මේ තොරතුරු පත්‍රිකාව ඔස්සේ. ඉතින් මම අපිට පැහැදිලි කරා මම කවුද සහ ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු මොනවාද කියලා. අපි ඊළඟට බලමු ඔබ ගැන තේරුම් ගන්නට දුවේ පුතේ තවත් වැදගත් කරුණක්. ඒ තමයි තමන් සතු යහපත් ලක්ෂණ. අපි හැමෝම මේ සමාජයේ ජීවත් වෙද්දී යහපත් ගති පැවතුම් ලක්ෂණ තිබිය යුතුයි. ඉතින් ඔබගේ දෙමව්පියන්, ගුරුවරුන් මහන්සි ගන්නේ ඔබව යහපත් පුරවැසියෙකු වශයෙන් බිහි කරනවා. ඉතින් දුවේ පුතේ ඔබ මේ යහපත් ගති ගුණ ලක්ෂණ ඔබ තුල වැඩි දියුණු කරගන්න ඕනේ. මොනවද අපි දකින යහපත් ලක්ෂණ? එක කාරුණික බව. ඔබ කාරුණික පුද්ගලයෙක්. ඔබ තුල කාරුණාවන්ත බවක් තිබෙන්න ඕනේ. ඒ වගේම පරාර්ථකාමී බව. පරාර්ථකාමී බව. ඔබ අනික් අයට බොහොම සෝදශීලීව උදව් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉවසීම වැදගත් වෙන ගුණාංගයක්. ඔබ තුල ඉවසීම. යම් කිසි ප්‍රශ්නයකදී ඔබ ඉවසන ආකාරය ගොඩාක් වැදගත් වෙනවා. සරල දිවි පැවැත්ම. ඔබ සරලව ඔබේ ජීවිතය ඔබ අඳින පරදින දේවල් වෙන්න පුළුවන්. ඔබ භවිතා කර දේවල් වෙන්න පුළුවන්. මොහොත සරල ආකාරයෙන් ජීවත් වෙන්න ඔබ කටයුතු කරන්න ඕනේ. මේක ජීවිත කාලය පුරාම වැදගත් වෙන ලක්ෂණයක්. විනය ගරුක බව. විනය ගරුක වීම. ඔබගේ හොඳ හැසිරීමක් තියෙනවා. ඔබ ඉන්න තැන අනුව පාසලේ තිබෙන නීති රීති සිරිත් විරිත් වලට ගරු කරමින් විනය අනුකූලව හැසිරෙන්න ඕනේ. ඒකත් තව වැදගත් වෙන ලක්ෂණයක්. එතකොට සත්‍යවාදී බව. සත්‍ය වෙන්න ඕනේ. ඔබ සත්‍ය කතා කරන්න ඕනේ. ඔබ සත්‍යයට මුහුණ දෙන්න ඕනේ. බොරු කියන්න හොඳ නැහැ. ඉතින් සත්‍යවාදී බවත් අප තුල තිබිය යුතු යහපත් ලක්ෂණයක්. ඒකම අවංක බව.
තවත් ඔබගේ වැදගත් යහපත් ලක්ෂණ. අපි හැම විටම අවංක වෙන්න ඕනේ. අපි අන් අයට වංචා සහගත නොවි අවංක අපි කරන වැඩේ හරි විදියට කරන්න ඕනේ. අන් අයට ගරු කරන්න. අපේ සමාජයේ අපිට ඉන්න වැඩිහිටියන් කවුද? දෙමව්පියන්, ඥාතීන්, ගුරුවරුන් මේ අපි හැමෝටම අපි ගරු කරන්න ඕනේ. මේ විදියට අපේ යහපත් ලක්ෂණ අපි තුල පවතිනවා නම් අපිට පුතේ කවදාවත් වරදින්නේ නැහැ. අපි තුල මේ යහපත් ලක්ෂණ තියෙනවා කියන්නේ ඔබගේ ජීවිතය වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ උපරිම උත්සාහ ගන්න හැම විටම ඔබ සතු යහපත් ලක්ෂණ වැඩි දියුණු කරගන්න. ඒවා වැඩියෙන් ඔබ තුල ඇති කරගන්න. ඒක වැදගත් වෙනවා ඔබ තේරුම් ගන්න. ඒ වගේම අප ඊළඟට කතා කරන්නේ ඔබ තේරුම් ගන්න ඔබගේ දක්ෂතාව. පුතේ ඔබ මැණිකක්. ඔබ ඉතා වටිනවා. ඔබගේ වටිනාකම ගැන කාටවත් කියන්න බෑ. ඔබ හරි දක්ෂයි. දැන් ඔබ කොහොමද ඔබගේ දක්ෂතා හඳුනාගන්නේ? එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? දැන් ඔබ දන්නවා ඔබට කළ හැකි දේ ගොඩාක් තියෙනවා. ඔබ ඒව හොඳින් තේරුම් ගන්න ඕනේ මට කරන්න පුළුවන් මොනවද කියලා. දරුවන් වශයෙන් ඔබට විවිධ දක්ෂතා තියෙනවා. විවිධ හැකියාවන් තියෙනවා. පුතේ ඔබ ඒව තේරුම් ගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මොනවද දක්ෂතා? සමහරට ඔබට පුළුවන් ඉගෙනීමෙන් දක්ෂතාව ඔබට තියෙනවා. ඔබ පන්තියේ පළවෙනියා වෙන්න පුළුවන්. එක් විෂයන් වල වැඩිම ලකුණු ගන්න පුළුවන්. ඔබ අවස්ථාවල පාසලේදී ඒ පාසලේ පවතින වාර විභාගවලදී අනිකුත් විභාගවලදී ඔබ වැඩිම ලකුණු ගන්න පුළුවන්. ඔබේ අවස්ථාවල ඔබ පාසලේ පවතින ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ඔබ ත්‍යාග ලබාගෙන තියෙන පුළුවන්. ඔබගේ දක්ෂතාවය. සමහර දරුවන් ඉන්නවා ක්‍රීඩාවට ඉතාම දක්ෂයි. සමහර දරුවන් ඉන්නවා විවිධ ක්‍රීඩා. උස පැනීම, දුර පැනීම, ඒ වගේම සාමූහික කරන ක්‍රීඩා, ක්‍රිකට් ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාව, ඒ වගේම එල්ලේ ක්‍රීඩාව වගේ දක්ෂ ක්‍රීඩා දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ වගේම අනෙක් පැත්තෙන් සෞන්දර්යාත්මක දේවල් වලට චිත්‍ර අඳින්න, ගයන්න, නටන්න, ඒ වගේම රංගපාන්න මේ වගේ දක්ෂතා දරුවෝ ඉන්නවා. ඉතින් මේ ආකාරයට ඒ වගේම සමහර අවස්ථාවල අනිකුත් දේවල් සංග්‍රහ කටයුතු නායකත්ව දේවල් ඒවත් දක්ෂතා පුතේ. ඉතින් මේ බලන කින්තුරට ටික ඔබට ඔබගේ දක්ෂතා හඳුනාගත්තොත් ඔබට සැබෑ දක්ෂයෙක් වෙන්න පුළුවන්. මම ඔබට මේ දක්වලා තියෙන්නේ එවැනි දක්ෂතාවයන් දිනු කරගත් සමාජයේ සිටින පුද්ගලයන්. ඔබට පේනවා මේ පින්තූරවල තමාගේ දක්ෂතා හඳුනාගත් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම දක්ෂ වයලින් ගායකයෙක්. ඒ වගේම ගුරුවරයෙක්. ඔබට හොඳින් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබට හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබ ගුරුවරියක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබට වඩු කාර්මිකයෙක් වශයෙන් නැත්නම් ඔබට නේද නිර්මාණශීලී හැකියාව දෙන ඔබට ඒ වගේ ඉදිකිරීම ඔබට විවිධාකාර නිර්මාණ කරන්න. ඉතින් පුතේ ඔබට විවිධාකාර දක්ෂතා තියෙනවා. සමහර දරුවන්ට සවන් දීම, කියවීම, ලිවීමේ හැකියාව, නිවැරදි තොරතුරු සංනිවේදනය කරන්න, නිවැරදි තීරණ ගන්න, නිර්මාණශීලී බව, ඉගෙනීමට, ක්‍රීඩාවට, කතිකත්වයට ඔබට විවිධ දක්ෂතා තියෙනවා. ඔබ ඒවා තේරුම් ගන්න. ඉතින් ඔබට ඒවා තේරුම් ගන්න, ඔබ ඒවා අවබෝධ කර ගැනීමට ඔබට ලැබෙන හොඳම තැන තමයි කොහෙද? පාසල. පාසලේදී ඔබට මේ දේවල් ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් ඔබ සතු දක්ෂතා හඳුනා ගැනීම සඳහා ඔබ මේ පහ සඳහන් ප්‍රශ්න ගැන බලන්න පුතේ. බලන්න. ඔබ පෙන්වාදී දක්ෂතා මොනවද? දැන් ඔබ ටිකක් හිතන්න. ඔබට තියෙන දක්ෂතා මොනවද? ඒක අනික් කෙනා ගැන හිතන්න එපා. ඔබගේ දක්ෂතා ඔබට හරි සුවිශේෂී වෙනවා. ඔබට ජයග්‍රහණ හිමි වෙච්ච අවස්ථා මොනවද? සමහර ක්‍රීඩා වෙන්න පුළුවන්, ඉගෙනීමේ කටයුතු වලින් වෙන්න පුළුවන්, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒක ඔබ කර ඇති නිර්මාණ. ඔබ කුමන නිර්මාණ කරන්න පුළුවන්? ඔබ හිතන්න. අන් අයගේ දක්ෂතාව ඔබ හඳුනාගෙන තිබෙන්න. ඔබට පුළුවන් අනික් අයගේ දක්ෂතා හඳුනා ගන්න. එහම දක්ෂතා අගය කිරීමට ඔබ භාවිතා කරන වචන මොනවද පුතේ? ඒතර ඒකත් එක හැකියාවක්. අන්න ඔබ සතු යැස්දෙන ඔබගේ හැකියාව මොනවද? යාළුවෝ කියනවා. ඔබට මේ වගේ දක්ෂතාවයක් තියෙනවා. අන්න අය ඔබට ප්‍රශංසා කරන්නේ ඔබගේ කුමන දක්ෂතාවයකටද? අන් අයගෙන් ඔබ ප්‍රශංසා ලබන විට ඔබට දැනුණු හැඟීම් මොනවද? මෙන්න මේ කියන ප්‍රශ්න වලට ඔබට උත්තර ලබා දීමේදී ඔබට පුළුවන් වෙනවා ඔබගේ දක්ෂතාවය හඳුනා ගන්න. ඉතින් දුවේ පුතේ ඔබ හරියට මැණිකක් වගේ. මේ මැණිකේ වටිනාකම
අපිට හරියට කියන්න බෑ. ඔබගේ දක්ෂතා හරිම සුවිශේෂී වෙනවා. ඉතින් ඔබ දන්නවා අපේ රටේ විවිධ දක්ෂතා තියෙන පුද්ගලයන් හිටි බවට. විවිධ ක්‍රීඩාවන්ට විවිධ දේවල් වලට. ඉතින් ඕන් දක්ෂුනේ නිසා. ඔබ දන්නවා අපි මේ හැමෝම ලබා ගන්න අධ්‍යාපනය අපට ලබා දීමට පුරෝගාමී වෙච්ච නායකයා තමයි CWW කන්නංගල. ඔබගේ පෙළපොතේ එතුමා ගැන එතුමාගේ දක්ෂතා ගැන සඳහන් වෙනවා. ඔබ දන්නවා CW කන්නංගර කියන මේ දරුවා කුඩා කාලයේදී දක්ෂ ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඔහු ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න වගේම ඔහු ක්‍රීඩාවටත් දක්ෂයි. අපි දන්නවා ඔහු 1903 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයේදී ගණිත විෂය සඳහා ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍යයා වුණා ගණිතයට. ඒ වගේම එම වසරේම 1903 වසරේම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරූ දරුවා. ඒ වගේම ඔහු පාසල් පාපන්දු කණ්ඩායමේ සමාජිකයෙක් වුණා. ඒ වගේම දක්ෂ කතිකයෙක්, නළුවෙක් ආදී වශයෙන් ඔහුට විවිධ දක්ෂතාවන් උපනන්වන්න පාසල උදව් කරා. ඉතින් ඔබටත් පුතේ පුළුවන් වෙනවා ඔබගේ දක්ෂතා හඳුනගෙන එම දක්ෂතා ක්‍රමානුකූලව ඔබට වැඩි දියුණු කරගන්න. ඉතින් අපි කොහොමද මේ අපේ දක්ෂතා, අපේ හැකියාවන් අපි කොහොමද ඒවා වැඩි දියුණු කරගන්නේ? ඒ සඳහා අපට විවිධ ක්‍රියාමාර්ග ක්‍රමවේද භාවිත කරන්න පුළුවන්. මොනවද ඒවා? අපි බලමු පුතේ දුවේ මොනවද ඒවා කියලා. එකක් තමයි තම ජීවිත අත්දැකීම. තමාගේ ජීවිත අත්දැකීම පුළුවන් වෙනවා ඔබගේ දක්ෂතා වැඩි කරගන්න. ඔබට ක්‍රමානුකූලව ඔබට අත්දැකීම් ලැබෙද්දී ඔබ විවිධ හැකියාවන් ඔබට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අන් අයගේ ජීවිත අත්දැකීම්. ඔබට පාසලේ ගුරුවරු, ඔබගේ දෙමව්පියන්, වැඩිහිටියන්, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට පුළුවන් ඔවුන්ගේ අත්දැකීම් ඔබට හුවමාරු කරගෙන ඔබගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය. අද සමාජයේ ප්‍රධාන මාධ්‍යයක් තමයි පුතේ විද්‍යුත් මාධ්‍ය. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබට වීඩියෝ දර්ශන තියෙනවා, අන්තර්ජාලය, රූපවාහිනිය, ඒ වගේම ගුවන් විදුලිය වගේ ආදී විවිධාකාර විද්‍යුත් මාධ්‍ය භාවිත කරලා ඔබට පුළුවන් වෙන ඔබගේ දක්ෂතා අවබෝධ කරගන්න. ඒ වගේම තමා හැකියා ශාස්ත්‍ර අලලා ලියවුණු පොතපත පරිශීලනය කිරීම මගින් ඔබට පුළුවන් වෙන පුතේ ඔබගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න. ඒ වගේම පුවත්පත් අන් අයගේ අත්දැකීම් දැක නිර්මාණශීලීව කටයුතු කරන්න. ඔබට මේ ආදී විවිධ ක්‍රම ඔස්සේ ඔබගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඔබ හැම විටම ඔබගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න ඔබ අදිටන් කරගන්න දුවේ පුතේ. අපි ඊළඟට බලමු තමාව තේරුම් ගන්න තමන් සතු දුර්වලතා තියෙනවද කියලා. ඔබ හැම විටම මේ දේවල් ඔබගේ ජීවිතෙන් හැම විටම අඩු කරගන්න සහ අයින් කරගන්න උත්සාහ ගන්න. මොනවද කෙනෙක් සතු දුර්වලතා වෙන්නේ? ඉවසීම නැතිකම, යහළුවන්ට විහිළුවට ලක් කිරීම, යහළුවන් විහිළුවට ලක් කිරීම, ආත්මාර්ථකාමී බව, සැක කිරීම, කේන්ති යාම, ආවේගශීලී බව, අන් අය පීඩාවටපත් කිරීම, අන් අයට උදව් කිරීම අකමැති වීම. එන්න මේ වගේ දුර්වලතාවයන් අපිට පොදුවේ සමාජයේ දැක් ගන්න පුළුවන් පුද්ගලයා තුල. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ මේ දුර්වලතා හැම විටම ඔබගේ ජීවිතයෙන් ඔබ අයින් කරගන්න. ඉවසීම නැතිකම විශාල ප්‍රශ්න ගෙන දෙන්නා. සමහර යහළුවන් ඉන්නවා සමහර යහළුවන්ට විහිළු නම් හදනවා. එහෙම කරන්න හොඳ නැහැ. ආත්මාර්ථකාමී බව. ඒකත් ඔබ නොවි පරාර්ථකාමී වෙන්න ඕනේ. සැක කිරීම, කේන්ති යාම, ආවේගශීලී බව, තව කෙනෙක් සමග නිතරම ඔබ ගැටුම් ඇති කර ගන්නවා නම්, අන්නට පීඩා කරනවා නම්, ඒ ඔබ සතු දුර්වලතාවය. ඒ නිසා ඔබ හැම විටම උත්සාහ ගන්න ඕනේ මේ දුර්වලතාවයන් ඔබ මගහරා ගන්න. ඔබ දන්නවා පුංචි කතාවක් තියෙනවා නේද පුතේ? ඔබ අහලා තියෙනවා අර බොරු කීම කියන එක විනෝදයක් ලෙස සැලකුණු ළමයෙකුගේ කතාවක්. ඔබ අහලා තියෙනවා මේ කතාව. එක ගමක ගවරලක් බලාගෙන ළමයෙක් හිටියා. බොරු කීම විනෝදාස්වාදයක් ලෙස සැලකුණු මේ ළමයා
ගව රංචුව තන කැවීම සඳහා රැගෙන ගිය වන්රොදක් මැද සිටි තන පිටියකට දිනක් ඔහු තන පිටියේ ගවයන්ට තන කවමින් සිටින විට මේ ළමයා මොකද්ද කිව්වේ? කොටියාවෝ මාව බේර ගනියෝ කියලා කෑ ගැහුවා. ඉතින් අර වන්රොදට ආපු දර කඩන්න සහ අනිකුත් කටයුතු කරන්න ආපු මිනිසුන් මේ ආඬ ඇහිලා ළමයා ඉන්න තැනට දුවලා ආවා. ඊට පස්සේ මොකද උනේ? මේ ළමයා මේ මිනිසුන් ආවට පස්සේ හයියෙන් කෑ ගහලා hina වුණා. අනික මිනිසුන් hina වුණා. ඉතින් ඊට වඩා අයියෝ ඔයාලා රැවටුණා හූ ඔයාලා රැවටුණා කියලා මේ දරුවා කියන්න ගත්තා. ඉතින් දින කිහිපයකට පසු වන්රොද මැද මේ ළමයා පෙර දිනේ පරිදිම කොටියාවෝ මාව බේරගනියෝ කිමින් කෑ ගැහුවා. එමහඬ ඇසී දුවා මිනිසුන් තමන් රැවටුණු බව දැන ලැජ්ජාවටපත් වුණා. තවත් දිනක් මේ ආකාරයට කොටියාවෝ මාව බේරගනියෝ කියලා මේ ළමයා කෑ ගැහුවා. හැබැයි ඒ ආවේ පුතේ ඇත්තම කොටිය. ඉතින් මොකද වුනේ? ඒ අවස්ථාවේදී අර මිනිසුන් ඒ ළමයා බේර ගන්න ආවේ නෑ. අවසානයේ මේ දරුවා කොටියට ගොදුරු වුණා. එතකොට තේරුම් ගන්නවා බොරු කීමෙන් ඔබගේ ජීවිතේ විනාශය කරා යන බව. ඉතින් අප හැම විටම බොරු කීම කියන දුර්වලතාවය අපි අයින් කරගන්න ඕනේ. ඉතින් පුතේ මේ ආකාරයට ඔබ මේ දුර්වලතා මේ වගේ දේවල් ඔබ ජීවිතෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් අපේ දුර්වලතා අපි නැති කරගන්න. අපි ඒවා අවම කරගන්න. අපි කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ දේ කරන්න පුළුවන්. මොනවද අපිට තම තමන්ගේ දුර්වලතා හඳුනා ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? 1. තම දුර්වලතා හඳුනා ගන්න ඕනේ. දැන් තමන් සතු තියෙන දුර්වලතා දැන් මම පැහැදිලි කරා මම මොන වගේ දුර්වලතා ඔබ ළඟ තියෙනවා. අපි ඒව හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ඔබ සතු දුර්වලතා අන් අය ඔබගේ යහළුවෝ වෙන්න පුළුවන්, ඔබගේ ගුරුතුමා වෙන්න පුළුවන්, ඔබගේ වැඩිහිටියන් වෙන්න පුළුවන්. ඔයාලට පෙන්වා දුන්නොත් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ඒවා නිහතමානීව පිළිගන්න ඕනේ. නිහතමානීව පිළිගන්න ඕනේ. ඒ වගේම පුතේ තම දුර්වලතා හැකිතාක් අවම කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම කෙසේ හෝ මා සතු දුර්වලතාවයන් මම කෙසේ හෝ අවම කරගන්නවා. මම ඒවා මගේ ජීවිතයෙන් අයින් කරගන්නවා කියලා ඔබ හිතන්න. ඒ වගේම හඳුනාගත් ඔබේ දුර්වලතා නැවත නැවත ඇති වීමට ඔබ වග බලා ගන්න එපා. ඔබ ඒවා කෙසේ හෝ එකපාරක් වුණොත් නැවත ඇති වීම ඔබ වළක්වා ගන්න ඕනේ. එහෙම වුණොත් දුවේ පුතේ ඔබට පුළුවන් වෙන ඔබේ දුර්වලතා අවම කරගන්න අවසානයේ නැති කරගෙන යහපත් පුරවැසියෙක් වීමට ඔබ හොඳ පුරවැසියෙක් බවට පත් වීමට ඔබට හැකි වෙනවා දුවේ පුතේ. අපි ඊළඟ බලමු අප ගැන තේරුම් ගැනීමට තමන් ගැන තේරුම් ගැනීම වැදගත් වෙන දෙයක් තමයි මේ තමන්ට ඇති වෙන බාධා. පුතේ අප ජීවිතයේදී අපට විවිධ බාධා සහ අභියෝග ඇති වෙනවා. පාසල් ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපන කටයුතු වල ඔබ නිරත වෙද්දී ඔබට විවිධ අභියෝග වලට ඔබට මුහුණ පාන්න සිදු වෙනවා. මොනවද ඔබට සිදුවන අභියෝග හා බාධා? සමහරවිට ඔබට ආර්ථික අපහසුකම් වෙන්න පුළුවන්. ඒ වගේම අන් අය ඔබේ අනන්‍යතාවයට ගරු නොකරන්න පුළුවන්. ඒ වගේම නායකත්වය නොලැබී ඔබ යම් ක්‍රීඩාවක හෝ පන්තියේ හෝ නායකත්වයක් ඔබට නොලැබී යන්න පුළුවන්. අන් අය ඔබව පිළි නොගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔබට හිතේ තමාට ඇතින බාධාවන් කියලා. ඉතින් දුවේ පුතේ ජීවිතයේ සෑම පුද්ගලයෙකුටම හැම කෙනෙකුටම අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සෑම අභියෝගයක්ම ජීවිතය සාර්ථකත්වයට ශක්තියක් බවට පත් කරගන්න ඕනේ. හැම බාධාවක්ම හැම අභියෝගයක්ම අපි ශක්තියක් බවට පත් කරලා අපි ඒක සාර්ථකත්වයේ කරා යන්නේ. ඉතින් ඔබ හැමෝම විශ්වාස කරන්න මේ ලෝකයේ අභියෝග ජයගත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඕන් විවිධ බාධාවන්ට විවිධ අභියෝගකම් වලට ලක් වෙලා තමයි ඒවා ජයග්‍රහණය කරලා තමයි ඕන් සාර්ථකත්වයට පත් වෙන්නේ. ඔබ දන්නවා අපේ රටේ එවැනි බාධා සහ අභියෝග ජයග්‍රහණය කරපු එක්තරා වැදගත් පුද්ගලයෙක් ඉන්නවා. මම හිතන්නේ ඔබ ඒ පිළිතුර ඔබගේ පෙළ පොතේ අපිට එතුමා පිළිවන් තොරතුරු දැනගන්න පුළුවන්. කවුද ඔබ දන්නවා? ඒ තමයි මහාචාර්ය සේනක විවිලි. ඔබ දන්නවා සේනක විවිලේ මහතා ඉපදෙන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම්
හතලුව කියන ගමේ. ඉතින් මේ දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා මොහු පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙනවා. කුඩා අවදී ඉඳලම ඉතා දක්ෂයෙකු වන මෙතුමා වෛද්‍ය අංශයට හා ශල්‍ය වෛද්‍ය විද්‍යාවට පිදෙන රන් පදක්කම හිමි කර ගන්නවා. ඉන්පසු කොළඹ වෛද්‍ය පීඨයේ 1954 දී පළමු වරට ආරම්භ වූ ඖෂධ වේදේ පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානියා. ඉතින් ඖෂධ වේදේ පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරයා. ඖෂධ කියන්නේ පුතේ බෙහෙත් සම්බන්ධ. ඉතින් ඔහුගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ උනේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ සහන මිලට ලබා දෙන්න. මේ සඳහා ඔහු රාජ්‍ය උසුසල බිහි කරනවා. ඉතින් පුතේ මේ රාජ්‍ය උසුසල ඔබ දකිනවා අපේ රටේ තිබෙනවා. ඒ රාජ්‍ය උසුසල බිහි කිරීමේ පුරෝගාමිය වෙන්නේ මෙතුමා. ඉතින් මේ රජයේ මගින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කර රජයේ උසුසල වෙත මගින් රෝගීන්ට සපයා දීමට මෙතුමා ප්‍රතිපත්තිය සකස් කරනවා. ඉතින් මේ විදිහට මෙතුමා විශාල කර්තව්‍යයක් කරනවා. ඉතින් මේ හැම එකටම මෙතුමා විශාල බාධාවන් සහ අභියෝග වලට මුහුණ දුන්නා. ඒවා හැම දෙයක්ම තමාගේ ජීවිතේ සාර්ථක කරගන්න මෙතුමාට හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ ඔබට පුළුවන් විවිධාකාර චරිත ප්‍රදාන ජීවිතයේ ජයග්‍රහණය කරපු පුද්ගලයන් පිළිබඳ ඔවුන් මුහුණ දුන් බාධා සහ අභියෝග ඔබ දැනගෙන ඔබට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතයේද ඒ ආකාරයෙන් සාර්ථක කරගන්න. ඉතින් දුවේ පුතේ දැන් ඔබ තේරුම් ගත්තා ඔබගේ ජීවිතය පිළිබඳ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබ කළ යුතු දේවල්. ඒතර ඔබ ඉන්පසු ඔබ මේක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දුවේ පුතේ ඔබගේ සංවර්ධනයට පාසලෙන් ලැබෙන අවස්ථා. දැන් ඔබට ඔබගේ දැනුම, ඔබගේ ආකල්ප, කුසලතා, යහපත් පුරුදු, ඒ වගේම යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්න ඔබට පාසල විශාල උපකාරයක් කරනවා. ඔබගේ සංවර්ධනයට පාසලෙන් විශාල අවස්ථාවන් පුතේ ඔබට ලැබෙනවා. මොනවද අවස්ථාවන්? අපි ගත්තොත් දැන් ඔබට පරිසරය පිළිබඳ ඔබට ශ්‍රම දානයකට ඉන්න අවස්ථාව ලැබෙනවා. පරිසරයේ තිබෙන ගස් කොළන් වලට ආදරය කරන්න, ගස් කොළන් වලට තිබෙන ඇල්මක් ඇති කරගන්න ඔබට පාසලෙන් හොඳ අවස්ථාවක් උදා කරලා දෙනවා. ඒ වගේම පන්ති කාමර ඉගෙන තුලින් ගුරුතුමා හෝ ගුරුතුමිය ඔබට ගොඩාක් දේවල් උගන්වනවා. ඒ වගේම ඔබට පාසලේ තිබෙන විවිධ ක්‍රියාකාරකම් විවිධාකාර චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය වගේ දේවල් ඔබට ඔබගේ දක්ෂතා උපනන්වන්න ඔබට හැකි වෙනවා. ඒ වගේම ඔබට ගුරු උපහාර අවස්ථාවන් ඔබ වැඩිහිටියන් ගෞරව කිරීම කියන දේවල් ඔබට කරන්න ඔබට අවස්ථාවක්. මේ වගේ විවිධ අවස්ථාවන් දුවේ පුතේ ඔබට ලැබෙනවා. ඉතින් මෙතින් තවත් ඒ වගේ අවස්ථාවන් අධ්‍යාපන සමගාමී ක්‍රියාකාරකම්, සිසුන්ගේ පෞරුෂ වැඩසටහන්, ශේස්ත්‍ර චාරිකා, සිසුන්ගේ කුසලතා වර්ධනය කරන ක්‍රියාකාරකම් මේ වගේ බොහෝමයක් අවස්ථාවන් ඔබට ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔබට මේ අවස්ථාවන් තුලින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් පුතේ දුවේ අප දැන් අපගේ ජීවිතය සාර්ථක කරගන්නට අපේ ජීවිතේ අපි අරමුණක් තියාගන්න ඕන. තව වැදගත් දෙයක්. පාසල් සිසුවෙකු හා සිසුවියෙකු ලෙස ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා ඔබගේ ජීවිතය අරමුණක්. ඉතින් ඔබ තේරුම් ගත්තට පස්සේ ඔබ කවුද කියලා ඔබගේ ජීවිතය අරමුණක්. ඉලක්කයක් තියෙන්න ඕන. එතකොට එම ඉලක්කය හා අරමුණ සාර්ථක කරගන්න ඔබට විවිධාකාර දුෂ්කරතා සහ ඔබට විවිධාකාර දේවල් වලට මුහුණ පාන්න වෙනවා. දැන් ඔබ ඉන්නේ 6 ශ්‍රේණියේනේ. මම හිතනවා ඔබට මුහුණ දියුණු සිදු වුණා අභියෝගයක්. ඒ තමයි 5 ශ්‍රේණියේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. මම දන්නවා ඔබ හැමෝම හොඳ සාමර්ථ්‍යයක් අරන් ඔබ සමත් වුණා කියලා. ඉතින් පුතේ අපිට අපේ ජීවිතයේදී අපිට යන්න තියෙන ඉලක්ක තියෙනවා. ඉතින් අපිට සමහර විට එක ඉලක්කයක් අපිට යන්න බැරි වුණොත් අපිට තවත් ඉලක්ක වලට යන්න පුළුවන්. අපිට විවිධ මාර්ග තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒක ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබ 6 ශ්‍රේණියේ ඉන්නේ. ඔබ 6 ශ්‍රේණි සිසුවෙකු ලෙස ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ ළඟ තිබිය යුතු ඉලක්කයන් හිතන්න අරමුණ ඔබ 6 ශ්‍රේණි දරුවෙකු ලෙස මොනවද ඔබගේ
ජීවිතේ සාර්ථක කරගන්න 6 ශ්‍රේණි. දැන් ඔබ ඉන්න අවුරුද්දේ ඔබ ඉන්න ශ්‍රේණි ඔබ ළඟ තිබිය යුතු අරමුණ මොනවද? 1. සෑම විෂයකටම ලකුණු 80ට වැඩියෙන් ලබා ගන්න. දැන් ඔබට ඉගෙන ගන්න තියෙනවා විෂයන් 12ක් විතර. ඔබට පුළුවන් නම් දුවේ පුතේ මේ හැම විෂයකටම ලකුණු 80කට වඩා වැඩියෙන් ගන්න ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ පන්තිය ඔබට හොඳ ඉගෙනීමක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීම. ඔබට පන්ති නායකයා ලෙස, විෂය නායකයන්, ශිෂ්‍ය නායකයන් ආදී වශයෙන් ඔබට පුළුවන් නායකත්ව වර්ධනය අවස්ථා. ඒ වගේ විතරක් නෙමෙයි ඔබට ක්‍රීඩා කරන අවස්ථාවල ක්‍රීඩා කරන ඒ ක්‍රීඩාවේදී කණ්ඩායමේ නායකයා ලෙස වැඩ කරන්න. ඒතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඔබ අරමුණක් ලෙස ඔබ ජීවිතය තියාගන්න. ඒ වගේ මව්බසට අමතරව දෙවන බසක් භාවිතා කිරීමේ හැකියාව. ඔබ දෙවන බසක් පුතේ පාවිච්චි කරන්න උත්සාහ ගන්න ඕනේ. දෙවන බසක්. දෙවන බසක් ඔබ භාවිතා කිරීමට උත්සාහ ගන්න. ඒ වගේම පරිගණකයේ භාවිතයේ පිළිබඳ කුසලතා වර්ධනය කර ගැනීමත් අතිශයින් අපිට පුතේ වැදගත් වෙන තව දෙයක් තමයි මේ පරිගණකයේ භාවිතා කිරීම කියන එක. ඒතර අද ලෝකේට වැදගත් වෙන දෙයක් තමයි පරිගණකය. ඒ වගේම ඔබගේ මව්බස දැන් ඔබ කතා කරන සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්. ඒ භාෂාවට අමතරව ඔබ වෙනත් භාෂාවක් සමහර දරුවන් චීන, ජපාන් වගේ විවිධ අමතර භාෂා ඉගෙන ගන්න. එකත් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. ඉතින් ඔබ තම ඉලක්ක ජයග්‍රහණය කරගන්න. පුතේ අපි කොහොමද වැඩ කරන්නේ? අපි මේ ඉලක්ක ළඟා කරගන්න අපි තුලින් ඇති වෙන වැරදි දේවල්, අපේ ආත්ම විශ්වාසයෙන්, උනන්දුව, චිත්ත ධෛර්යය, අපේ කැපවීම භාවිතා කරලා අපිට දුර්වලතාවම කරගෙන අපි මේ අරමුණ වලට යන්න ඕනේ. එහෙම වුණොත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න දුවේ පුතේ පුළුවන් වෙනවා. දැන් බලමු. අපේ ඉලක්ක සාර්ථක කරගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මොන වගේ ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්? දැන් හිතන්න ඔබට ලකුණු 80ට වඩා ඔබගේ විෂයන් වලට ගන්න ඕනේ. මොකද්ද කරන්න පුළුවන්? එකක් තමයි විෂයන් වලට අදාළ අතිරේක පොත්පත්. බොහොමයක් පොත්පත් තියෙනවා විෂයන් වලට අතිරේක කියවන්න. ඔබගේ දැනුම වැඩි කරගන්න. ඒ වගේම අධ්‍යාපන වැඩසටහන්. පෙළ පොත් නිසි පරිදි පරිහරණය කරන්න. දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගන්න. ඔබගේ දැනුම අත්දැකීම් ඔබගේ පන්ති යාළුවත් එක්ක හුවමාරු කරගන්න. ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු වලින් සහජ කුසලතා ඔබ ළඟ තියෙන ක්‍රීඩා දක්ෂතා විෂය සමගාමී ඔබට තිබෙන පුතේ වෙනත් වූ දේවල් උදාහරණයක් ලෙස අපි ගත්තොත් ඔබ පාසලේදී සම්බන්ධ වෙන කතික තරඟවලට එහෙම නැත්නම් වාද විවාද තරඟවලට සම්බන්ධ වෙලා ඔබගේ කුසලතා ඔබගේ ඉදිරිපත් කිරීම ඔබගේ නිර්මාණශීලීත්වය ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔබගේ ඉලක්ක ජය ගන්නට සහ ඒවා සංවර්ධනය කරගන්නට මෙවැනි ක්‍රියාමාර්ග ඔබට ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් මම පැහැදිලි කරේ ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබ තුල ඉලක්කයක් තිබිය යුතු බව. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න තව වැදගත් දෙයක් තමයි සැලැස්මකට අනුව වැඩ කිරීම. අපේ ජීවිතේ සැලැස්මක් තිබෙන්න ඕන. දැන් දුවල පුතාලා දන්නවා ඔබ හැමෝම මම හිතන්නේ භාවිත කරනවා කාලසටහනක්. ඒකත් එක්තරා ආකාරයක සැලැස්මක්. අපේ ජීවිතේ කුඩා කාලේ ඉඳන් අපි සැලැස්මක් අනුව වැඩ කරන්න ඕනේ. අපි දැන් බලමු සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා. සැලසුම්කරණය කියලා කියන්නේ යම් කාර්යයක් වඩා ඵලදායී ලෙස කිරීම සඳහා කාර්ය කොටස් අනුපිළිවෙලකට අනුව කාලරාමුවක් ඇතුළත ක්‍රියාත්මක කිරීම. අපි යම් කාර්යයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කාර්යය අවසාන ඵලය ලබා ගැනීමට අපි ඒ යන ගමනට අපි යම් කිසි කාලරාමුවක් ඇතුළත් කරන අපි ඒ අරමුණ ඉටු කර ගැනීමට සැලසුම් කරනවා. මම දැන් උදාහරණයක් කියන්න මගේ පුතාලාට. දැන් මගේ පුතාලා වාර විභාග තියෙනවා. පළවෙනි වාර විභාග, දෙවන වාර විභාග, තුන්වෙනි වාර විභාග. දැන් ඔයාගේ අරමුණ තමයි දුවේ පුතේ පළවෙනි වාරයේදී ලකුණු 80ට වඩා වැඩියෙන් විෂයන් වලට ලකුණු ගන්න. ඉතින් ඔබ කාලසටහනක් හදා ගන්නව සැලසුම් කරලා මේ විෂයන් පාඩම් කරනවා. ඔබගේ ලකුණු කලින් වාරවලදී ලකුණු 80ට වඩා අඩුවෙන් තිබිච්ච විෂයන්. ඔබ ඒවට වැඩිපුර අධ්‍යයනය කරලා පාඩම් කරලා වැඩිපුර අමතර පොතපත කියවලා ප්‍රශ්න පත්‍ර කරලා ඔබට පුළුවන් වෙනවා ක්‍රමානුකූලව දවසින් දවස
කාලය වෙන් කරලා ඒ විෂයේ ප්‍රගතිය ඇති කරගන්න. ඉතින් අපේ ජීවිතේ සැලසුමක් ඒ ආකාරයට අවශ්‍යයි. අපිට සැලසුමක් තිබ්බොත් අපිට ගොඩක් වැදගත්. ඉතින් ඔබට එවැනි ආකාරයේ ඔබගේ ගෙදර දොරේ ඔබ සැලසුමක් අනුව කාලසටහනකට වැඩ කරනවා පුතේ ඔබට ඔබගේ ජීවිතේ වැඩ බොහොම පහසු වෙනවා. අපි දැන් බලමු මේ සැලසුම් කිරීම හෝ සංවිධානය කිරීමෙන් අපි දෙයක් සැලසුම් කිරීමෙන් සංවිධානය කිරීමෙන් ඇති වෙන වාසි. එකක් තමයි තම අරමුණු ඉටු කරගන්න පුළුවන්. දැන් මම ඔබට අරමුණක් කිව්වනේ ලකුණු 80ට වැඩියෙන් විෂයන් වල ලකුණු බා ගැනීම. එන්න තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම කාලය ඉතිරි වෙනවා. ඔබ කාලය අපතේ දාන්නේ නැහැ. සම්පත් පිරිමැහෙන. සතුටක් ඇති කරනවා. සතුටක් පුතේ. ගැටලු අවම වෙනවා. ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඔබට පුළුවන්, මට පුළුවන් කියන බව. සිතේ පීඩාකාරී ස්වභාවය අඩු වෙනවා. මොකද සැලසුමක් නැත්තම් හිතේ තියෙන්නේ නැත්තම් මනසේ වැඩ කරන්නේ පීඩාවක්. ඒක නිසා ඔබට සැලසුම් කරණයෙන් හා සංවිධානයෙන් ඔබට විශාල වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබ තේරුම් ගන්න ඔබට විශාල වාසි ප්‍රමාණයක් සැලසුම් කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් බලමු සැලසුම් සහගත හා සැලසුම් සහගත නොවන ශිෂ්‍යයෙක්ගේ ලක්ෂණ. ඉතින් ඔබ මෙතනදී ඔබ තෝරගන්න ඕනේ සැලසුම් සහගත බව කියන එකයි. සැලසුම් සහගත ශිෂ්‍යයෙක්ගේ ලක්ෂණ මොනවද? එක ක්‍රමානුකූලව කටයුතු කරනවා. එයාගේ සැලසුමක් තියෙනවානේ. එයාගේ හැම දෙයක්ම ක්‍රමානුකූලයි. කාලය උපරිම ප්‍රයෝජනයට ගන්නවා. කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නවා. තම අරමුණු ඉටු කර ගන්න. ආතතින් තොරයි. මානසික ගැටලු නැහැ. බොහොම නිදහසේ වැඩි කරන්නේ. පහසුවෙන් අභියෝග ජය ගන්න. ඉතින් ඔබට පුළුවන් මේ ඔස්සේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඔබ හැම විටම සැලසුම් සහගත ශිෂ්‍යයෙක් බවට පත්වන්න. දැන් සැලසුම් සහගත නොවන කෙනෙක්ගේ ලක්ෂණ මොනවද? අත්‍යවශ්‍ය පියවර අත්හරිනවා. ඉතින් එයාට සැලසුමක් නැහැනේ. සමහර අත්‍යවශ්‍ය දේවල් එයා මගහැරලා දානවා. සමහරට එයා පාඩම් කරද්දී පාඩම් කරන දේවල් අතපසු කරගන්න පුළුවන්. ඉතින් අවසානයේදී එයාට ලකුණු ලබා ගන්න බැරි වෙනවා. වැඩ කල් දානවා. අද නොවේ හෙට වැඩ කල් දදා ඉන්නවා. ඉතින් අද පාඩම් කරන්න එයාගේ ප්ලෑන් එකක් සැලසුමක් නැහැ එයාට. එයා අද දාන වැඩේ හෙටට කල් දානවා. ඉතින් එයාට ඉන්නම වැඩ අතපසු වෙනවා. ඒ වගේ මේක නිසා අවසානයේදී පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙනවා. අයියා වැඩ කල් දානවනේ. ඒ වගේම ඉන්පස්සේ මේ වැඩ කල් දැමීම නිසා පසුතැවීම නිසා ඔහුට මානසික අතින් ආතතියක් ඇති වෙනවා. ඔළුවට බරක්. අනේ මට වැඩ වැඩි වෙලා. ඉතින් අවසානයේදී ඔහුට මානසික අතින් ආතතියක් ඇති වෙනවා. අවසානයේ පුතේ යාට අභියෝග වලට මුහුණ දෙන්න බැරි වෙනවා. යාට බාධාවන් වැඩි වෙනවා. මේවා තමයි සැලසුම් සහගත නොවු ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ. ඉතින් දුවේ පුතේ අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ විදිහට අපේ සැලැස්මක් අනුව වැඩ කර ගැනීම අතිශය වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ අද පාඩමේදී සාකච්ඡා කළා මගේ තොරතුරු මම විමසින කොටසදී. ඉතින් අපි ඒකදී තමා පිළිබඳව තේරුම් ගන්න, තමා සාර්ථකත්වයේ කරා යන්නට ඔබට ඉවහල් වෙන්න වැදගත් දේවල් පිළිබඳව සාකච්ඡා කරා. එහිදී තමන්ගේ පුද්ගලික තොරතුරු තමා සතු හොඳ ගතිගුණ, තමාගේ දුර්වලතාවයන්, තමාගේ දක්ෂතාවයන්, තමාගේ ජීවිතයට වෙන බාධාවන්, අවසානයේදී අපේ ජීවිතය සාර්ථක කරගන්න යුතු ඉලක්කයන්, සැලැස්මක් තිබිය යුතු කාරණා පිළිබඳව අපි පැහැදිලි කරා. එමනම් දුවේ පුතේ මම හිතනවා ඔබට මේ පාඩම හොඳින් අවබෝධ වුණාය කියලා. එමනම් අප අද දිනට මේ පාඩමේ නවතිමු. එහෙනම් ඔබ සිළු දෙනාටම සුබ අනාගතයක්.